ගොන්දරුවනේ හොඳයි අපි එහෙමනම් අද පටන් ගමු. අපිට දෙවෙනි වාරට නියමිත පාඩම. මොකද අපි අර පහුගිය දවස් ටිකේ කතා කරගෙන ආවට අපිට මේ අලුත් තත්ත්වයක් එක්ක නැවත හුරු වෙන්න වෙනවා ඔන්ලයින් පාඩම් වලට. ඉතින් ඒ නිසා අපි දෙවෙනි වාරේ පළවෙනි එකකින් ඉඳන්ම නැවත ආරම්භ කරනවා. අපිට කතා කරන්න තියෙන්නේ මුලින්ම බොහොම වැදගත් පාඩමක් වැදගත් ඒකකයක් මානව රුධිර සංසරණය ගැන. ඒතර මානව රුධිර සංසරණය අපි කතා කරන්නේ අපේ දේහය තුළ සිද්ධ වෙන වැදගත්ම ක්‍රියාවලිය විදිහට අපි සලකන රුධිර සංසරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන්. එතකොට ඔයාලට මම හිතන්නේ දැන් සවුන්ඩ් ප්‍රශ්නයක් එහෙම නැතුව ඇති. මොකටම ඇහෙනවා මට තේරෙන විදිහට. මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඒ තැන්වලදී අහන්න පුතේ. හැමෝම ගාව මේ වෙනකොට ටියුට් එක ඇති. අපි බලමු. අපිට මුලින්ම අපේ හෘදයේ පිහිටීම අඳුර ගන්න සිද්ධ වෙනවා. හෘදයේ පිහිටීම කොහෙද? මිනිස් දේහය තුළ හෘදය පිහිටලා තියෙන්නේ කොහෙද කියන කාරණේ. එතකොට සාමාන්‍යයෙන් මානව දේහය කියන එක පුතේ ප්‍රධාන කුටීර 3කින් සමන්විත වෙනවා. ප්‍රධාන කුටීර 3කින් තමයි මානව දේහය හැදිලා තියෙන්නේ. මම අවශ්‍ය කොටස් ටික තමයි මේ යන්නේ. ඒ කුටීර 3 අපේ හිස් කවලෙන් ආවරණය වෙලා තියෙන කුටීරය අපි හඳුන්වන්නේ කපාලය කියලා. කුටීරයේ නම කපාලය. ඊළඟට අපේ උදරය තියෙනවා. උදරය කියවම හැමෝම දන්නවනේ සාමාන්‍ය හරිය බඩ කියලා කියන්නේ. එතකොට මේ දෙක අතර තියෙනවා අපි පපු පෙදෙස කියලා සාමාන්‍ය හරියදී කියන උරස් කුහරය. නැත්නම් උරස් කුටීරය. අපි ඒක උරස කියලා සරලව කියනවා. මෙන්න මේ කුටීර තුනෙන් තමයි මානව දේහය සමන්විත වෙන්නේ. මේ කුටීර තුන තුල ඒ එක් කුටියක විශේෂ වෙච්ච සුවිශේෂී අවයව ටිකක් තියෙනවා. ඒ අවයව ටික ගැළපීලා තියෙනවා පුතේ. ඒ තියෙන කුටියේ තියෙන ආරක්ෂාවත් එක්ක ගැළපෙන විදිහට නැත්නම් ඒ අවයව වලට ගැළපෙන ආරක්ෂාව සපයන්න පුළුවන් විදිහට තමයි මේ කුටීර තුන සකස් වෙලා තියෙන්නේ. හරි. කොහොමද කිව්වොත් දැන් අපි දන්නවා කපාලය කියන එක. නැත්නම් මේ හිස් කබල. හිස් කබල තුල තමයි මොළය තියෙන්නේ අපේනේ. හිස් කබල තුල තමයි මොළය තියෙන්නේ. එතකොට හිස් කබලට තමයි සම්පූර්ණ මුළු වටේම සැපෙච්ච ඉතා දැඩි ඝන ආවරණයක් තියෙන්නේ. හිස් කබලට කියන්නේ වීඩියෝ නම් කියන්නේ. හරි. එතකොට ඔසවන කතාව. මයික් එක දෙවියන්ගේ කී කටලේක පුතාලා මයික් මුයිට් කරගෙන ඉන්න අවශ්‍ය වෙලාවට විතරක් ඔන් කරන්න. හැමෝම හැම වෙලේම මේ මයික් ඔෆ් එකේ තියාගන්න මුයිට් කරගෙන ඉන්න. අවශ්‍ය වෙලාවට අත්‍යවශ්‍ය වෙලාවක විතරක් මයික් එක ඔන් කරගන්න. ප්‍රශ්නයක් අහුවෙලා විතරක්. හරි. ඒතකොට මේ කපාලය කියන්නේ දැන් අපි හිස් කබලනේ අපි දන්න මේකට හොඳ ඝන අස්තිමය ආවරණයක් දීලා තියෙනවා. වටෙන්ම උපරිම ආරක්ෂාව දීලා තියෙනවා මොළයට. හරි. ඊට පස්සේ අපි ගත්තොත් උදරය සම්බන්ධයෙන් මොකක්ද කියන්නේ? උදරයට දැන් ඉස්සරහින් මේ කිසිම අස්තිමය ආවරණයක් නැහැ උදරයට. පිටිපස්සේ තියෙන කොඳුරට පෙළිය කියන අර චූටි අස්ති පෙළියක් විතරයි. මේකට එහෙම ආරක්ෂාවක් සපයලා නැහැ. ඒ කියන්නේ හරි අනාරක්ෂිතයි උදරයනේ. හැබැයි උදරය අනාරක්ෂිත වෙන වාසියක් තියෙනවා. මේක ඇතුලේ තමයි අපි දන්න ආමාශය, අක්මාව, අග්න්‍යාශය, පිත්තාශය, මුත්‍රාශය, ගර්භාශය ඔක්කොම ටික තියෙන්නේ මේක අස්සේ. මේ තියෙන හැම ඉන්ද්‍රියක්ම නැත්නම් මේ හැම අවයවයක්ම ඇදීමට ලක් වෙනවා. දැන් හිතන්න සාමාන්‍යයෙන් අපේ උදරය අපි ආහාර අරගෙන නැති වෙලාවක නම් උදරය හැකිලිලා තියෙනවා. හැබැයි අපි ආහාර ගන්නකොට උදරය ඇදෙනවා. ඒ කියන්නේ පිම්බිලා එනවා. ඇයි? අපේ ආමාශය ඇදීමට ලක් වෙලා ආමාශය තුල වැඩි අවකාශයක් හදලා දෙනවා මේ ආහාර ටිකට ඉන්න ඉඩ හදලා දෙනවා. හරි. ඒ වගේ තමයි ආමාශය, ගර්භාශය, මුත්‍රාශය මේ හැම එකක්ම යම් කාල සීමාවකදී ඇදීමට ලක් වෙන නිසා මෙයාට ඉදිරියට නෙරා මේ හැකියාව තියෙන්න ඕනේ. ඉදිරියට නෙරාගෙන එන්න පුළුවන් වෙන්න නම් පුතේ අනිවාර්යයෙන්ම අස්තිමය ආවරණය කියන එක අයින් වෙන්න ඕනේ. මොකද අස්තිමය ආවරණයක් තියෙනකොට විදියකටවත් ඉදිරියට නෙරාීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. එහෙමනම් උදරයට එහෙමයි. දැන් උරස ගත්තහම උරස් කුටීරය තුල නැත්නම් උරස් කුහරය තුල තියෙනවා ප්‍රධාන වශයෙන් වැදගත් ඉන්ද්‍රියන් කීපයක්. එක තමයි
තමයි මේ උරස් කුහරය තුල තියෙනවා පෙනහැලි. මේ පෙනහැලි දෙක පිහිටනවා. ඒ වගේම තමයි මේ උරස් කුහරය තුල හෘදය පිහිටනවා. උරස් කුහරයේ පුතේ පිටිපස්ස ප්‍රදේශය මම නිල් පාටින් අඳින්නම්. පිටිපස්ස ප්‍රදේශයේ මේ හරියේ උරමේකලාව කියලා හඳුන්වන උරහිසේ අස්ථි දෙකක් තියෙනවා ලොකු පාලක දෙකක්. ලොකු අස්ථි දෙකක්. ඊළඟට ඉදිරියෙන් ගත්තාම මෙතන තියෙනවා ප්‍රධාන අස්ථියක්. ඒකෙන් වටේට විහිදිච්ච මෙන්න මේ වගේ අස්ථි ටිකක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් එදිනෙදා ව්‍යවහාරයේදී මේවට හඳුන්වනවා පුතේ ඊළෑට කියලා. එහෙම නැත්නම් අපි මේවට කියන්නේ පාර්ශ්ව කියලා විද්‍යාවෙන්. හරි. අත තියලා බලනකොට අතට අහු වෙනවා මේ පාර්ශ්ව පේලියක් තියෙනවා. ඒතකොට මේවෙන් ආරක්ෂාවක් දෙනවා. වැටුණාට තැලෙන්නේ නැහැ. සෝරි ළමයි කොල්ලක් ඩිස්ටර්බ් වුණා. Zoom app එක යූස් කරන්න දන්නේ නැත්නම් චුට්ටක් ඒ ගැන කල් තියා අහගන්න. ඒ කියන්නේ ඔයාලා සාමාන්‍ය ක්ලාස් එක යන අතරතුර ඇහුවාම ක්ලාස් එකේ වැඩවලට බාධාවක් වෙන නිසා. අපි බලමු. එතකොට දැන් මේ විදිහට මේ උරස් කුටීරය තුල දැන් මෙතන ආරක්ෂාවක් දෙන්නේ පුතේ හදිසියේ වැටීමකට ගැටීමකට ලක් වුණොත් මේ අභ්‍යන්තරව තියෙන ඉන්ද්‍රියන් වලට හානි නොවෙන්න. මොකද මෙතන තියෙන වැදගත් ඉන්ද්‍රියන්. ඇයි හෘදය. දැන් හෘදයට එහෙනම් උපරිම ආරක්ෂාව තියෙන කපාලය තුල මෙතන හෘදය තියන්න බැයිද? බෑ. එතන ඉඩ නැහැ. ඒ හින්දා හෘදය අනිත් එක ඒ කියන්නේ හෘදයෙන් දේහය පුරාම රුධිර වාහිනී ගමන් කරන්න ඕනේ හෘදයෙන් ආරම්භ වෙලා. ඒ හින්දා හෘදය පිහිටන්නේ උරස් කුටීරය තුල. පාර්ශ්ව වලින් හොඳ ආරක්ෂාවක් එයාට ලැබිලා තියෙනවා. පාර්ශ්ව ඉතාම ශක්තිමත්. ලේසියෙන් කඩන්න එහෙම බෑ. එහෙනම් හොඳ ආරක්ෂාවක් සැලසෙන විදියට උරස් කුහරයේ වම් පසට වන්නට තමයි හෘදය පිහිටලා තියෙන්නේ. උරස් කුහරයේ වම් පැත්ත. ඒතර සාමාන්‍යයෙන් මේ හෘදය මූලික වෙනවා පුතේ අපේ රුධිර සංසරණය ගැන කතා කරනකොට. මොකද මානව රුධිර සංසරණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පාලනය කරන එකම ඉන්ද්‍රිය එකම අවයවය තමයි හෘදය කියලා කියන්නේ. right. අපි එහෙනම් මේ පාඩම යටතේ මුලින්ම කතා කරන්නේ මිනිස් හෘදයේ ව්‍යුහය ගැන. මිනිස් හෘදයේ ව්‍යුහය ගැන. එතකොට ඒ සඳහා අවශ්‍ය වෙන රූපයක් වලට තියෙනවා පළවෙනි පිටුවෙම දීලා හෘදයේ රූප සටහනක් ඒකේ කොටස් ටික අපි නම් කරගන්නත් ඕනේ අඳුර ගන්නත් ඕනේ හොඳට මතක තියාගන්නත් ඕනේ. දැන් ඕකේ තියෙන විදිහටම හෘදය අඳින එක නම් ප්‍රායෝගිකව ටිකක් අමාරුයි. හැබැයි හෘදය අපි සාමාන්‍යයෙන් අඳාම ඔන්න ඔය වගේ හැඩයකට අපිට හෘදය අඳින්න පුළුවන්. මෙන්න මේ වගේ දල හැඩයක් අපිට ගන්න පුළුවන් හෘදේ හැඩය කියලා. ඒතර පුතේ හෘදය කියන එක මේක තනිකරම පේශි වලින් සමන්විත. ඒ කියන්නේ හෘදේ හදවතේ අස්ථි පිහිටන්නේ 100% පේශි වලින් විතරයි සමන්විත වෙලා තියෙන්නේ. පේශි වලින් හැදිච්ච ව්‍යුහය. මෙයාට තියෙන්නේ එක කාර්යය. හදවත මුළු ජීවිත කාලය පුරාම ඒ කියන්නේ අපි ඉපදෙන්න කලින් ඉඳන් හදවත කරන එකම කාර්යය. ඉපදෙන්න කලින් ඉඳන් සාමාන්‍යයෙන් මොළය මිය ගියාට පස්සේ තවත් මිනිත්තු කිහිපයක් යනකම් හදවත කරන එකම කාර්යය තමයි ස්පන්දනය වෙන එක. හැම වෙලේම මෙයා ස්පන්දනයට ලක් වෙනවා. හැකිලෙනවා, දිගහැරෙනවා, හැකිලෙනවා, දිගහැරෙනවා. මේක ජීවිත කාලය පුරාම සිද්ධ වෙනවා. ඒ නිසා මේ හදවතේ තියෙන මාංශපේශි වෙහෙසටපත් නොවි තිබිය යුතුයි. මේ මාංශපේශි වෙහෙසෙන්න හැකියාවක් නැහැ. මේවා වෙහෙසෙන්නේ නැතුව දිගින් දිගටම ක්‍රියාත්මක වෙන්න ඕනේ. අන්න ඒ සඳහා සුවිශේෂී සැකස්මක් මේ හෘදයට තියෙනවා. බලන්න හෘදය මානව හෘදය පුතේ ප්‍රධාන කුටීර 4කින් සමන්විත වෙනවා. ඒ කියන්නේ මේක ඇතුලේ තියෙනවා කුටි 4ක්. මේක 4කට කාමර 4කට බෙදලායි තියෙන්නේ. මේකේ වම් පස සහ දකුණු පස එකිනෙක සමග සම්බන්ධ නොවනසේ සම්පූර්ණයෙන්ම බෙදලා තියෙනවා. වම් පැත්තයි දකුණු පැත්තයි සම්පූර්ණයෙන් වෙන් වෙලා තියෙනවා. එකිනෙක සමග සම්බන්ධ වෙලා නැහැ.
ඊළඟට ඉහළින් තියෙන කුටීර දෙක පහළින් තියෙන කුටීර දෙකත් එක්ක සම්බන්ධ වෙන තැන් දෙකක් තියෙනවා. ඉහළ කුටීර පහළ කුටීරත් එක්ක සම්බන්ධ වෙනවා. දැන් මේකේ තියෙන රූප සටහන අනුව ගත්තාම ඒකේ ද්වාර වෙන ඉහළින් තියෙන කුටීර ටිකක් පොඩියට තියෙන පහළින් තියෙන කුටීර ටික ලොකුවට තියෙනවා. ඒවා සම්බන්ධ වෙන තැන් ටිකක් තියෙනවා. ඊළඟට මේ ඉහළ කුටීර වලට අපි කියනවා පුතේ කර්ණිකා කියලා. හරි වචනය කර්ණිකා. පහළින් තියෙන කුටීර අපි හඳුන්වනවා කෝෂිකා කියන පදයෙන්. කෝෂිකා. එතකොට හෘදය වම් සහ දකුණු කියලා කොටස් දෙකකට බෙදලා තියෙන නිසා කර්ණිකා දෙකත් වම් සහ දකුණු කියලා අපි නම් කරනවා. කෝෂිකා දෙකත් වම් සහ දකුණු කියලා නම් කරනවා. එතකොට හෘදයේ තියෙන කුටීර හතර වම් කර්ණිකාව වම් කෝෂිකාව දකුණු කර්ණිකාව දකුණු කෝෂිකාව විදිහටයි නම් වෙන්නේ. ඔයාලට දීලා තියෙන රූප සටහනේ මේ කුටීර ටික නම් කරලා තියෙනවා. වම් කර්ණිකාව සඳහා අංක 1 යොදලා තියෙනවා. අංක 1 යොදලා තියෙන්නේ වම් කර්ණිකාවට. අපි නම් කරගමු. අංක 1 වම් කර්ණිකාව. ඊළඟට අංක 4 වම් කෝෂිකාව. වම් කෝෂිකාව. අංක 5 දකුණු කෝෂිකාව. දකුණු කෝෂිකාව. අංක 8 දකුණු කර්ණිකාව. right. ඊළඟට පුතේ මේ අනිත් කොටස් ටික කතා කරනකොට අපි මේ අනිත් කොටස් ටික කතා කරමු ඒ එක් එක් කොටසේ කාර්යයන් සම්බන්ධ වෙන විදිහට. ඒ කියන්නේ අපි නිකම්ම කොටසේ නම විතරක් කියනවා වෙනුවට ඒ කොටසෙන් සිද්ධ වෙන කාර්යයත් ඇතුළුව කතා කරමු. ඒක ඔයාලට තේරුම් ගන්න සහ කරුණු මතක තියාගන්න ප්‍රයෝජනවත් වෙයි මේ විදිහට කතා කරන එක. හරි අපි පටන් ගමු. මුලින්ම පුතේ මේ අපි ගමුකෝ දකුණු කර්ණිකාව ගැන. දකුණු කර්ණිකාව කියන්නේ මුළු දේහයේ පුරාම තියෙන රුධිරය ටික ගෙනල්ලා පුරවා ගන්න කුටිය. හරි. ඒ කියන්නේ අපේ පාදවල ඉඳන් ඉහළ තියෙන හැම අවයවයකම ඉඳන් ඒ වගේම අත්වල ඉඳන් හිසේ ඉඳන් මේ දේහයේ අභ්‍යන්තරව තියෙන සියලු අවයව වල ඉඳන් ගේන රුධිරය ටික. හරි සියලු අවයව කියවම් පුතේ එක්කෙනෙක් හැර කවුද පෙනහැලි හැර. හරි පෙනහැලි හැර අනෙකුත් සියලුම ඉන්ද්‍රියන්ගේ තියෙන රුධිරය ටික අරගෙන ඇවිල්ලා පුරව ගන්න තැන තමයි දකුණු කර්ණිකාව කියලා කියන්නේ. එතකොට මේ දේහයේ තියෙන සේරම රුධිරය ටික දකුණු කර්ණිකාව වෙතට අරගෙන එන ක්‍රියාවලිය ප්‍රධාන නාලිකා දෙකකින් සිද්ධ කරනවා. ප්‍රධාන නාලිකා දෙකකින් සිද්ධ කරනවා. දේහයේ ඉහළ කොටස් ඒ කියන්නේ වම් සහ දකුණු අත් සහ හිස කියන දේහයේ හදවතට ඉහළින් පීඩන කොටස් වල තියෙන රුධිරය අරගෙන එන්නේ උත්තර මහා ශිරාව කියන නාලයෙන්. උත්තර මහා ශිරාව. මෙන්න මේ උත්තර මහා ශිරාව ඔයාලට රූපසරණයේ පෙනේ. හරි උත්තර මහා ශිරාව කියන එක මෙන්න මෙතන නම් කරලා තියෙනවා superior vena cava කියලා. හරි superior vena cava කියලා මෙතන නම් කරලා තියෙනවා උත්තර මහා ශිරාව. හරි මේ කෑලි දෙකකින් ආරම්භ වෙලා මෙහෙම සම්බන්ධ වෙන ඉහළින් උත්තර මහා ශිරාව. ඒක නම් කරගන්න superior vena cava කියලා කියන්නේ උත්තර මහා ශිරාවට. මේ පැත්තේ පහලින්ම නම් කරලා තියෙන එක ඉංග්‍රීසියෙන් නම් කරලා තියෙනවා උත්තර මහා ශිරාව. right ඊට පස්සේ දැන් මම කියවනේ බාහුව නැත්නම් අත් දෙකේ සහ හිසේ තියෙන රුධිරය ගේන්නේ උත්තර මහා ශිරාවෙන්. එයාට තව නමක් කියනවා පූර්ව මහා ශිරාව කියලා කියනවා. පූර්ව කියන වචනේත් දෙතෙන්ට දාගන්න
උත්තර මහා ශිරාව නැත්නම් පූර්ව මහා ශිරාව. ඊළඟට දේහයේ හෘදයට වඩා පහළින් තියෙන අවයවවල හෘදයට වඩා පහළින් තියෙන අවයවවල ඉඳන් රුධිරය අරගෙන එන වාහිනිය අපි හඳුන්වන්නේ අදර මහා ශිරාව කියලා. අදර නැත්නම් අපර කියලා කියනවා අපි ඒකට මහා ශිරාව. එතකොට මෙයා ඇවිල්ලා සම්බන්ධ වෙන්නේ අර දකුණු කර්ණිකාවටමයි. ඔයාලට බැලුවම පේන්නේ ඉන්ෆීරියර් වෙනා කෝවා කියලා මේකේ අන්තිමටම තියෙනවා නම් කරලා ඉන්ෆීරියර් වෙනා කෝවා. හරි. ඉන්ෆීරියර් වෙනා කෝවා කියලා නම් කරලා තියෙන්නේ අදර මහා ශිරාව නැත්නම් අපර මහා ශිරාව. එකක් නම් කරගන්න. දැන් ඔය විදිහට දේහයේ ඉහළ කොටස් සහ පහළ කොටස් වල තියෙන රුධිරය ටික උත්තර මහා ශිරාව එහෙම නැත්නම් පූර්ව මහා ශිරාවත් අදර මහා ශිරාව නැත්නම් අපර මහා ශිරාවත් කියන ප්‍රධාන ශිරා දෙකකින් ගෙනල්ලා දකුණු කර්ණිකාව තුළට පුරවනවා. දැන් දකුණු කර්ණිකාව පිරුණාට පස්සේ මේක බොහොම පොඩි එකක් නේ පුතේ. මේක පිරුණාට පස්සේ මොකද වෙන්න ඕනේ? මේ රුධිරය ටික ගමන් කරන්න ඕනේ දකුණු කෝෂිකාවට. දකුණු කර්ණිකාවේ තියෙන ටික දකුණු කෝෂිකාවට ගමන් කරන්න ඕනේ. දැන් ඔයාලට බැලුවම ආයක හරි සිම්පල්. මොකද මේ ඉහෙන් ඉඳන් පල්ලෙහාට එන්නට තියෙන්නේ කියලා. ඔව් ඒක සිම්පල්. මේ පැත්තෙන් මේක මිරිකෙනකොට නැත්නම් හැකිලෙනකොට එහෙම නැත්නම් සංකෝචනය වෙනකොට. හරි. දකුණු කර්ණිකාව සංකෝචනය වෙනකොට ඒ රුධිරය ටික හිමීට ඇතුල් වෙනවා පුතේ දකුණු කෝෂිකාවට. ඔන්න දැන් දකුණු කෝෂිකාවේ රුධිරය පිරුණා. දැන් මේ ටික දකුණු කෝෂිකාව තුළ තියන් ඉඳලා වැඩක් නැහැනේ. දකුණු කෝෂිකාවේ පිරෙන ටික එතනින් එහාට තව කොහෙට හරි යවන්න ඕන. හරි. අන්නේ යවන්නේ කොහෙටද? දැන් සාමාන්‍යයෙන් පුතේ හෘදයෙන් කරන්නේ රුධිරය පොම්ප කරලා යවන කාර්යය. පොම්ප කරලා යවන කාර්යය. හැබැයි මෙයා පොම්ප කරනවා ක්‍රම දෙකකට. එකක් තමයි මෙයා අපේ දේහය පුරාම රුධිරය අවශ්‍යයි අපිට. අපේ හැම සෛලයකටම, දේහයේ හැම ඉන්ද්‍රියකටම, හැම අවයවයකටම රුධිරය අත්‍යවශ්‍යයි. එන්න මේ සියලුම අවයව කරා මේ රුධිරය ටික යවන්න ඕනේ. හැබැයි ඒ අතරේ මතක තියාගන්න. මේ රුධිරයෙන් තමයි පුතේ අපේ දේහයේ සෛල වලට අවශ්‍ය කරන ඔක්සිජන් ටික අරගෙන යන්නේ. අවශ්‍ය කරන පෝෂක පදාර්ථ ටික අරගෙන යන්නේ. එතකොට මේ රුධිරය ටික ගිහිල්ලා කොහේ හරි තැනක නතර වෙලා එතෙන්දී අර ගෙනියන ඔක්සිජන් ටික ගෙනියන පෝෂක පදාර්ථ ටික දීලා එයා ආපහු හෘදයට එනවා. ඇයිලා දෙවෙනි පාර ගිහිල්ලා දෙන්න දෙයක් එයාට නැහැ එතකොට. මොකද එයා අරගත්තට ගිහිල්ලා දුන්නනේ. එයා ගාව තිබ්බ. රුධිරය ගාව තිබුණා. ඔක්සිජන් ටිකයි ආහාර ටිකයි සේරම ටික එයා ගිහිල්ලා දීලා තමයි හෘදයට එන්නේ. දැන් එතකොට මේ ඒ විදිහට හෘදයට ඇවිල්ලා මේ දකුණු කර්ණිකාවට පිරෙන රුධිරයේ ඔක්සිජන් අඩුයි. බොහොම අඩුවෙන් තමයි ඔක්සිජන් තියෙන්නේ. ඒ කියන්නේ ඔක්සිජන් ඇත්තටම ගත්තොත් නෑ වගේ කියන්නත් පුළුවන්. ඉතා අඩුවෙන් තමයි ඔක්සිජන් තියෙන්නේ. දැන් මේ අඩුවෙන් තියෙන ඔක්සිජන් ටික තවත් අවයවයකට දීලා වැඩක් නෑ. ඒ හින්දා මොකද කරන්න ඕනේ? දැන් පුතේ අර බස් එකේ ඉන්න සෙනග ටික තැන් වලින් බස්සලා ගිහිල්ලා ස්ටෑන්ඩ් එකේ නැවැත්තුවට පස්සේ මොකද්ද කරන්නේ? එයා ශනිකව ආපහු වරවන් එන්නේ නැහැ. එයා සෙනග ආපහු ගොඩ කරගෙන එන්නේ. සෙනග පුරවකට තමයි ආපහු එන්නේ. අන්න ඒ වගේ මෙතෙන්ට ආපු රුධිරය, මේ කියන්නේ දකුණු කෝෂිකාවට ආපු රුධිරේ ඔක්සිජන් අඩුයි. ඒ හින්දා දැන් මෙයාට සිද්ධ වෙනවා මේ දකුණු කෝෂිකාවේ තියෙන රුධිරයට ඔක්සිජන් එකතු කරගන්න. අපි දන්නවා ඔයාලා පොඩි පන්ති වල ඉගෙනගෙන තියෙනවා අපේ දේහයට ඔක්සිජන් ලබා දෙන පද්ධතිය මොකක්ද කියලා. ශ්වසනය කරන්නේ වායු හමාරුව සිද්ධ කරන්නේ ශ්වසන පද්ධතිය. ශ්වසන පද්ධතියේ පුතේ පෙනහළු වලින් තමයි ඔක්සිජන් උරා ගන්න යන්නේ. එහෙනම් පෙනහළට යවුවොත් මෙන්න මෙතන තියෙන රුධිරය ටික. ඒ කියන්නේ දකුණු කෝෂිකාවේ තියෙන රුධිරය ටික පෙනහැලි තුලට යවුවොත් නම් එයාට රුධිරයට ඔක්සිජන් එකතු කරගන්න පුළුවන්. එහෙනම් මේ ටික යවන්න වෙනවා කොහෙටද පුතේ? පෙනහැලි වලට. අන්න ඒ වැඩේ කරන්න ඕන හින්දා මේක මිරිකලා නැත්තම් තෙරපලා නැත්තම් සංකෝචනය කරලා බලයක් යොදලා ඒ රුධිරය ටික යවනවා පෙනහැලි කරා. හැබැයි මේ කුටියෙන් මේ විදිහට බටයක් එළියට එනවා තමයි. හැබැයි මෙතනත් සිදුරක් තියෙන බව අමතක කරන්න එපා. ඒ කියන්නේ කර්ණිකාව පැත්තට සිදුරක් තියෙනවා. මේ බටේ පැත්තට සිදුරක් තියෙනවා. මෙහෙම දෙපැත්තට සිදුරු දෙකක් තියෙනකොට මැදින් මේක මිරිකුණොත් මොකද වෙන්නේ පුතේ? මේක සංකෝචන වෙනවා.
මේ ඇතුලේ තියෙන ටික ඉහළටයි පහළටයි මේ සිදුරු දෙක ඔස්සේම ගමන් කරන්න ගන්නවා. ඉතින් ගෙනල්ලා කෝෂිකාවට පුරවගත්ත රුධිරය කෝෂිකාව සංකෝචනය කරලා ආපහු කර්ණිකාවට යවගන්න එක වැඩක් නෑනේ. මොකද කර්ණිකාව ඉඳලා මෙතෙන්ට ගත්තේ. අන්න ඒ නිසා මෙතනින් මෙහෙට ඒ කියන්නේ කෝෂිකාවේ රුධිරය නැවත කර්ණිකාවට ඇතුල් වෙන එක වළක්ව ගන්න ඕනේ. ඔය වැඩේ කරන්න. මෙතන තියෙනවා පුතේ වැල් එකක්. වැල් එකක් තියෙනවා. වැල් කියලා කියන්නේ මොකද්ද? හරි වැල් වේ කියලා ඉස්සර කිව්වා සිංහලේ. හැබැයි මේකට හොඳ සිංහල නමක් තියෙනවා කපාටය කියලා. කපාටයක් කියන්නේ පුතේ දොරක් වගේ එකක් නන් නෙමෙයි. ඒ කියන්නේ අපි දන්නවනේ දොරක් වුණොත් දොර අරගත්තාම ඇතුලේ ඉන්න කෙනෙක්ට එළියට යන්නත් පුළුවන්, එළියේ ඉන්න කෙනෙක්ට ඇතුළට එන්නත් පුළුවන්. දොරක් කරහා එහා මෙහා යන්න පුළුවන්. හැබැයි කපාටයක් කියන්නේ එහෙම එකක් නෙමෙයි. කපාටයක් කරහා මෙහා ගියාට එහා යන්න බෑ. ඒක එහා ඉඳන් මෙහාට ආවොත් එහාට යන්න බෑ. නැත්නම් එහා අපි එහාට ගියොත් මෙහාට එන්න බෑ. ඒ කියන්නේ මේක එක පැත්තකට විතරයි යන්නේ. එක පැත්තකට විතරයි යන්න පුළුවන්. කපාටයක් කියන්නේ එහෙම එකක්. වැල් එකක් කිව්වම සමහර වෙලාවට දැන් පිරිමි ළමයින්ට මතක් වෙයි බයිසිකල් වැල් එක. දැන් ගෑනු ළමයින්ට මතක් වෙයි. බයිසිකල් වැල් එක කියන්නේ පුතේ බයිසිකලයට කුලං ගහනකොට එතන සිදුරේ තියෙනවා පොඩි රබර් කෑල්ල. මේකෙන් මොකද්ද කරන්නේ? අපි පොම්පෙන් ගහන හුලන් ටික ටයර් එක ටියුබ් එක ඇතුළට යන්න සලස්සනවා. හැබැයි ඒක ආපහු එළියට එන එක වළක්වනවා. මේක මහා අමාරු දෙයක් නෙමෙයි. හිතන්නකෝ මෙන්න මේ වගේ රබර් වලින් මේ වගේ හදාගත්ත ව්‍යුහයක් ගැන. දැන් මොකද වෙන්නේ පුතේ? ඉහළින් මොනවා හරි බලයක් එනකොට මෙන්න මේ දෙපැත්තේ තියෙන රබර් පතුරු දෙක ඈත් වෙලා මේක පල්ලෙහාට ඇතුල් වෙනවා. හරි. ඒ කියන්නේ ඉහළින් පහළට ගමන් කරන්න පුළුවන්. හැබැයි පහළින් බලයක් එනකොට මොකද වෙන්නේ? මේ රබර් පතුරු දෙක ලං වෙලා ඉහළට යන එක නවත්තනවා. කියන පහළින් ඉඳන් ඉහළට යන්න දෙන්නේ නැහැ. මේ තමයි සරල වැල් එක ක්‍රියාකාරීත්වය. එතකොට මෙන්න මේ වගේ වැල් හෙවත් කපාටයක් පිහිටනවා දකුණු කර්ණිකාවයි දකුණු කෝෂිකාවයි අතර. අපි එයා හඳුන්වනවා පුතේ ත්‍රිතුණ්ඩ කපාටය කියලා. දකුණු කර්ණිකාවයි දකුණු කෝෂිකාවයි අතර පිහිටන කපාටය අපි හඳුන්වන්නේ ත්‍රිතුණ්ඩ කපාටය. ත්‍රිතුණ්ඩ කියලා කියන්නේ පුතේ මේ කපාටයේ හැදිලා තියෙන පියන් තුනකින් නිසා. ත්‍රිතුණ්ඩ කපාටයට අංකයක් යොදනවා. ඔයාලගේ රූප සටහනේ දීලා තියෙන එකේ අංක 6. ත්‍රිතුණ්ඩ කපාටය කියන්නේ අංක 6. හරි. එතන ත්‍රිතුණ්ඩ කපාටය තමයි තියෙන්නේ. ඔන්න දැන් මොකද වෙන්නේ පුතේ? ඒක ලියා ගන්න අංක 6 අර්ථය ත්‍රිතුණ්ඩ කපාටය කියලා. දැන් දකුණු කෝෂිකාව සංකෝචනය වෙනකොට හැකිලෙනකොට එයා විදිබ්බ රුධිරයට දකුණු කර්ණිකාවට යන්න බෑ ත්‍රිතුණ්ඩ කපාටය වැහිලා නිසා. ඒ නිසා ඒ රුධිරය ඇතුල් වෙනවා මෙන්න මෙතන තියෙන වාහිනිය තුලට. මේ වාහිනිය තුලට ඇතුල් වෙනකොට පුතේ එතනත් නිකම් බටයක් නෙමෙයි තියෙන්නේ. එතනත් කපාටයක් දාලා වහලයි තියෙන්නේ. එතන තියෙන කපාට අපි හඳුන්වන්නේ අඩ සඳ කපාට කියලා. හඳ පළුවක් වගේ ලස්සනයි. ඒ නිසා අපි කියනවා අඩ සඳ කපාට. අඩ සඳ කපාට. මේකේ අංක 7න් පෙන්눔 කරලා තියෙනවා. අංක 7න් පෙන්눔 කරලා තියෙනවා අඩ සඳ කපාටය. ඒ වගේම අංක 3න් පෙන්눔 කරන්නේත් අඩ සඳ කපාටයක්මයි. අංක 3 සහ අංක 7 3 සහ 7 කියන දෙකේම තියෙන්නේ අඩ සඳ කපාට දෙකක්. දැන් මෙතනින් ඇතුල් වෙනවා රුධිරය මේ වාහිනියට. මේ වාහිනිය මොකක්ද? මෙයා තමයි පුතේ මේ දකුණු කෝෂිකාවේ තියෙන රුධිරය ටික පිරිසිදු කරගන්න හේවත් මෙයාට අවශ්‍ය ඔක්සිජන් ටික ලබා දෙන්න එයාව අරන් යන්නේ පෙනහැලි කරා. අන්න ඒ නිසා අපි එයාව හඳුන්වනවා පුප්පුෂීය දමනිය කියලා. නැත්නම් පුප්පුෂීය මහා දමනිය. ඔයාලට පේන්නේ පුප්පුෂීය මහා දමනිය මේකේ නම් කරලා තියෙනවා ප්ලුමනරි ට්‍රංක් කියලා. හරි. ප්ලුමනරි ට්‍රංක් කියලා නම් කරලා තියෙනවා. ඒක තියෙන්නේ අර ඔයාලා කලින් නම් කරගත්ත උත්තර මහා ශිරාවට උඩින්. හරි. උත්තර මහා ශිරාවට උඩින් නම් කරලා තියෙනවා ප්ලුමනරි ට්‍රංක් කියලා. ඒ තමයි පුප්පුෂීය මහා දමනිය. ඒක දෙකට බෙදෙනවා. ඉතින් බලන්න දෙකට බෙදලා තියෙනවා. දෙකට බෙදලා යනවා වම් පෙනහැල්ලට 1යි දකුණු පෙනහැල්ලට 1යි විදියට. හරි. ප්ලුමනරි ට්‍රංක් කියලා කියන්නේ පුප්පුෂීය මහා දමනිය. රයිට්. දැන් ඒකෙන් කියන්නේ පෙනහරුවට
ඔන්න දැන් පෙනහළු ඇතුළේදී පුතේ මේ රුධිරයේ තිබ්බ කාබන් ඩයොක්සයිඩ් ටික පෙනහැලි තුලට නිදහස් කරනවා. මොකද කාබන් ඩයොක්සයිඩ් තියාගෙන වැඩක් නෑ, ඒක නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍යයක්. හරි. රුධිරයේ තිබ්බ කාබන් ඩයොක්සයිඩ් ටික පෙනහැලි තුලට නිදහස් කරලා ඉවර වෙලා පෙනහැලි වල බිත්ති හරහා ඔක්සිජන් ලබා ගන්නවා මේ රුධිරයට. ඔක්සිජන් ටික ලබාගෙන දැන් මේක පෙනහැලි ඇතුළේ තියන් ඉඳලා වැඩක් නෑ. ඔක්සිජන් ටික ගත්තා නම් ඒක ආපහු යවන්න ඕනේ දේහයේ තියෙන අනිත් ඉන්ද්‍රියකවලට, අනිත් අවයවවලට. වැඩේ කියන්නේ පෙනහැලි වල ඉඳන් එහෙම හැමතැනටම යවන්න බෑ. එහෙනම් මෙයා මොකද කරන්නේ? පෙනහැලි වල තියෙන රුධිරය ටික වම් පෙනහැල්ලෙන් නාල දෙකකිනුත් දකුණු පෙනහැල්ලෙන් නාල දෙකකිනුත් කියලා මුළු නාල 4කින් අරගෙන එනවා පුතේ වම් කර්ණිකාවට. මේ තියෙන්නේ ඒ නාල 4. ඔන්න නාල 4. හරි. වම් කර්ණිකාවට නාල 4කින් අරන් එනවා. එතකොට මේකේ ඒ නාල 4 නම් කරනවා අංක 1 කොටුවට උඩින් තියෙනවා දෙකක් නම් කරලා. පළවෙනි එකේ තියෙනවා left pulmonary veins, දෙවෙනි එකේ තියෙනවා right pulmonary veins. එතකොට පුතේ left right කියන්නේ වම දකුණ කියන එක අපි ඔය ඔක්කොටම පොදුවේ මැදින් ලියාගමු. මේ මොනවද? පුප්පුෂීය ධමනි. හරි. පුප්පුෂීය ශිරා. පුප්පුෂීය ශිරා. පුප්පුෂීය ශිරා veins නේ. පුප්පුෂීය ශිරා. එහෙනම් පුප්පුෂීය ශිරා 4ක් තියෙනවා. වම් පුප්පුෂීය ශිරා 2ක් සහ දකුණු පුප්පුෂීය ශිරා 2ක් විදියට. දැන් පුප්පුෂීය ශිරා වලින් අරන් ආපු රුධිරය ටික වම් කර්ණිකාව තුල පීවිලායි තියෙන්නේ. ඔන්න දැන් වම් කර්ණිකාව සංකෝචනය වෙනවා. වම් කර්ණිකාව සංකෝචනය වෙනකොට ඒ රුධිරය ටික ඇතුල් වෙනවා වම් කෝශිකාවට. ඔන්න දැන් ඊගාවට වම් කෝශිකාව සංකෝචනය වෙනවා. එතකොට ආයසරයක් වම් කර්ණිකාවට රුධිරය ගියොත් වැඩේ අවුල් නිසා ඒක නවත්තන්න වම් පැත්තෙත් කර්ණිකාවයි කෝශිකාවයි අතර කපාටයක් තියෙනවා. හරි. වම් පැත්තේ තියෙනවා පුතේ කපාට. හැබැයි මේ වම් පැත්තේ තියෙන කපාටේ තියෙන පියන් දෙකයි. ඒ හින්දා අපි ඒක හඳුන්වනවා ද්විතුණ්ඩ කපාටය කියලා. ද්විතුණ්ඩ කපාටය. ඔයාලගේ රූපයේ ද්විතුණ්ඩ කපාටය නම් වෙනවා අංක 2කින්. අංක 2කින් නම් කරලා තියෙන ද්විතුණ්ඩ කපාටය. හරි. නම් කරගන්න එක ද්විතුණ්ඩ කපාටය. ඔන්න දැන් වම් කෝශිකාව සංකෝචනය වෙනකොට ද්විතුණ්ඩ කපාටය වැහිලා රුධිරය ටික නැවත වම් කර්ණිකාවට ඇතුල් වෙන එක වැළකුණා. ඊට පස්සේ මේ වම් කෝශිකාවේ තියෙන රුධිරයට දැන් මොකද වෙන්නේ? ටික මෙන්න මෙතන තිබුණ අඩසඳ කපාටය හරහා ඇතුල් වෙනවා. මෙන්න මේ උඩදි C අකුර හැඩයට නැමිලා තියෙන නේද? පේනවා ඇති උඩින් C අකුර හැඩයට නැමිලා තියෙන වාහිනියක් තියෙනවා. අන්න ඒක තුලට. ඒ වාහිනිය තමයි පුතේ දේහයේ තියෙන ප්‍රධාන වාහිනිය. අපි ආව හඳුන්වන්නේ සංස්ථානික මහා ධමනිය කියලා. සංස්ථානික මහා ධමනිය කියන තනි විශාල වාහිනිය තුලට කෝශිකාවේ වම් කෝශිකාවේ තියෙන රුධිර ටික සේරම ඇතුල් වෙනවා. සංස්ථානික මහා ධමනිය නම් කරලා ඇති ඕටා කියන නමින්. ඕටා කියන නමින් නම් කරලා තියෙනවා. අර අපි කලින් කතා කරපු පුප්පුෂීය ශිරාවලට ඉහළින් නම් කරලා තියෙන ඕටා කියලා. ඒ තමයි සංස්ථානික මහා ධමනිය. ඔය විදිහට සංස්ථානික ධමනිය ආවට පස්සේ බලන්නේ සංස්ථානික ධමනිය ඉහළ කෙළවරින් තව පොඩි වාහිනී තුනක් බෙදෙනවා. දැන් ඔයාලට හිතේ මොනවද කියලා. පුතේ මේ බෙදෙන පොඩි වාහිනී වල පළවෙනි එක්කෙනා අපි හඳුන්වනවා ශීර්ෂ පෝෂී ධමනිය. ශීර්ෂ පෝෂී. ශීර්ෂය කියන්නේ හිස. පෝෂී කියන්නේ පෝෂණය කරනවා. ඒ කියන්නේ හිසට අවශ්‍ය කරන රුධිරය සපයන්නේ ඔන්න ඔය ධමනිය. බලන්නකො විශේෂත්වය. හෘදයෙන් එළියට ආපු ගමන් ඉස්සෙල්ලාම වෙන් වෙලා ගිහලා තියෙන මොළයට අවශ්‍ය ඔක්සිජන් ටික දෙන්නේ මොළයට. එහෙනම් මොළය හොඳට ක්‍රියාත්මක වෙන්න ඕන. හරි. ඊට පස්සේ දෙවෙනියට තියෙනවා තව කුඩා ඒ වගේම වාහිනී දෙකක් එක සමාන ඒවා. ඒ දෙක තමයි පුතේ වම් හා දකුණු අදෝක්ෂක ශිරා. වම් හා දකුණු අදෝක්ෂක ධමනි. පුතේ අදෝක්ෂක ධමනි කියන්නේ අත්වලට රුධිරය සපයන ඒවා. පළවෙනි එකෙන් මොළයට දුන්නා, දෙවෙනි එකෙන් වම් අතට දෙනවා, තුන්වෙනි එකෙන් දකුණු අතට දෙනවා. ඊට පස්සේ මෙයා ආපහු හැරලා පල්ලෙහාට යනවා. ඇයි පල්ලෙහාට යන්නේ? දේහයේ අනිත් අවයව වලට රුධිරය සපයන. හරි. දේහයේ අනිත් අවයව වලට රුධිරය සපයන. එහෙනම් මේ තමයි සාමාන්‍යයෙන් අපි කතා කරන හෘදයේ මූලික කොටස් ටික. හෘදයේ මූලික කොටස් ටික. එතකොට
මතක තියාගන්න පුතේ ඔය සංස්ථානික මහා දමනියේ ඉස්සලම වෙන් වෙනවා කියන්නේ ශීර්ෂ පෝෂී දමනිය අපේ මොළයට රුධිරය සපයන්න. දැන් රටව 9 වසරේනේ. ඔයාලා දන්නවද 9 වසරේ විෂයත් එක්ක? 9 වසර තමයි පුතේ විද්‍යාව විදියට ඉගෙන ගන්න පුළුවන් එකම පන්තිය. 6 7 8 කියන පන්තිවලදී විද්‍යාව ඉගෙන ගන්නවා නිකන් මොකක්ද ඒකට කියන්නේ? ඒකට කියන ක්‍රමයක් නෑ, ක්‍රමවේදයක් නැතුව නිකන් අපි විද්‍යාව ඉගෙන ගන්නවා. මොකද ඒක ගැඹුරු විෂය කරුණු නෙමෙයි. බොහොම සරල අපි කියන්නේ එදිනදා ජීවිතයේ අවශ්‍ය කරන දේවල් සරල මට්ටමින් ඉගෙන ගන්නවා. හැබැයි 9 පන්තිය එහෙම සරල නෑ. 9 පන්තියේදී ඔයාලා විද්‍යාවේ මූලික හර පද්ධතියට ඇතුල් වෙනවා. මේකේ තියෙන විෂයත් තමයි පුතේ අපි කලබලකාරී වෙන්න ඕනේ නෑ 9. හේතුව 9 සිලබස් එක. 9 විෂය නිර්දේශය ගොඩාක් හැමතැනම පැතිරලා තිබ්බට ගැඹුරු විෂය කරුණු නැහැ. සරලව තමයි තියෙන්නේ. හැබැයි හැමතැනම පැතිරලා තියෙනවා. ලෝකේ තියෙන හැමදේම මේක අස්සේ තියෙනවා. සුද්ධ ජීවීන්ගේ ඉඳන් හරි සුද්ධ ජීවීන්ගේ ඉඳන් නැනෝ තාක්ෂණය වෙනකම් තියෙනවා. සුද්ධ ජීවීන්ගේ ඉඳන් හරිත නගර වෙනකම් තියෙනවා. ගොඩාක් දේවල් මේකේ තියෙනවා. අතිවිශාල විෂය නිර්දේශයක්. හැබැයි බොහොම සරලයි. බොහොම සුන්දරව ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා මේ 9 පන්තියේ දේවල් ජීවිත කාලෙටම ඕන වෙන දේවල්. හොඳට මතක තියාගන්න. රයිට්? දැන් බලන්න මේ කතන්දරේ. මොකද්ද වෙන්නේ? සංස්ථානික මහා ධමනිය කියන එකෙන් තමයි මුළු දේහයටම අවශ්‍ය රුධිරය ටික අරන් යන්නේ. එතකොට අපි හිතමු අපි ඉස්කෝලේ පාඩම අහගෙන ඉන්න වෙලාව. නැත්නම් පන්තියේ පාඩම අහගෙන ඉන්න වෙලාව. එහෙම නැත්නම් පාඩම් කරන වෙලාව. මේ වෙලාවේදී පුතේ වැඩිම රුධිර සැපයීමක් ඕනේ කොහෙද? අපි වෙහෙසවන්නේ කය නෙමෙයි මනසනේ. ඒ කියන්නේ මොළයනේ. එහෙනම් පුතේ මේ වගේ අධ්‍යාපනික වැඩවලදී වැඩිම රුධිර සැපීම ඕන වෙන්නේ මොළයට. හරි මොළයට. මොළේ තියෙන උඩින්. එතකොට මේ රුධිර සැපීම යවන්න ඕනේ මෙතනින් කෙලින් ඉහළට. හරි? මෙම හෘදෙන් එළියට අරගෙන උඩින් යවන්න ඕනේ කෙලින් උඩ පැත්තට යවන්න ඕනේ. මේක ලේසි වැඩක් නෙමෙයි. හරියට ගෙදරක ෂවර් එකයි ෂවර් එක යටින් ටැප් එකකුයි දෙකක් තියෙන අවස්ථාවක් හිතන්නකෝ. එක ලයින් එකේ මේම උඩින් හයි කරලා තියෙනවා පුතේ ෂවර් එක. ඒ බටෙන්ම මෙතනින් පල්ලෙයන් හයි කරලා තියෙනවා ටැප් එක. ඕම තිබ්බොත් අපි ගිහිල්ලා ෂවර් එක අරලා නානවා. ෂවර් එකෙන් හොඳට වතුර එනවා. ඔය අපි ටැප් එක අරිනවා. දැන් මොකද වෙන්නේ? ඉස්සෙල්ලා වතුර ටික අර පල්ලෙහා තියෙන ටැප් එකෙන් යනවා. එතකොට ෂවර් එකේ ප්‍රෙෂර් එක අඩු වෙනවා. ෂවර් එකෙන් එන වතුර ප්‍රමාණය අඩු වෙනවා. ඕක හැමෝම දන්නවනේ. ඒ වගේ හිතන්න මෙන්න මේ පැත්තේ හරි දැන් මේ පළවෙනි බටෙන් මොළයට තමයි යවා ගන්න ඕනේ වැඩිම ප්‍රමාණය. හැබැයි දෙවෙනි තුන්වෙනි ඒවෙන් අත්වලට යනවා. අනිත් ඒවෙන් කකුල් වලට එහෙම මේ හැමතැනටම යනවා. දැන් අපි මොළයට රුධිරය වැඩිපුර යවන්න ඕනේ වෙලාවෙදී අපි අතේ තියෙන පෑනෙන් මේ කුරුඩු ගගා ඉන්නවා. මකන කැල්ල අරන් පාට කරනවා. ඩෙස් එකේ කැටයම් මදිනවා. නේ? කව කට්ට අරගෙන ඩෙස් එකේ කැටයම් කපනවා. නැත්නම් ළඟ ඉන්න කාට අනිනවා. පොඩි චිට් එකක් ලියනවා. චිත්‍රයක් අඳිනවා. පාට කරනවා. කුරුඩු ගීයක් ලියනවා. අපි මේව කරන්නේ අපේ අත්වලින්. ඔය ඇස්සේ ළඟ ඉන්න එකට පයින් ගහනවා. කකුල හොල්ලනවා. සෙරෙප්පුව සපත්තුව ගලවනවා දානවා. ඔය මොනවා හරි කරනවා. පාදවලින්. ඒ කියන්නේ පුතේ මෙතනින් එන රුධිරය මොළයට යවන එක අඩු කරනවා. ඇයි ඉතින් අනිත් ඒවා වැඩ ගන්නවනේ. හරියට අර ෂවර් කරලා දෙනකොට ටැප් එක ඇරියා වගේ. ටැප් එකට එක ඉස්සෙල්ලා දෙන්න. ඒ වගේ මෙතන අර පල්ලෙහා තියෙන ඔය වලට වැඩිපුර රුධිරය යනවා එතකොට. එතකොට මොළයට සැපෙන රුධිර ප්‍රමාණය අඩු වෙලා මතක ඉන්න ප්‍රමාණය අඩු වෙනවා. එච්චර අපි හිතන්නේ අපි ඉතින් ඔය කියන කොටත් නේ ඔය පාඩ කරගෙන එහෙම ඉන්නවනේ. ඒකෙන් වෙන්නේ අපිට ඉගෙන ගන්න දේ මතකයට යන ප්‍රමාණය අඩු වෙන එක. ඒ නිසා ඒ වගේ චර්යාවන් නවත්ත ගන්න කාලය හරි 9 පන්තිය කියලා කියන්නේ. ඒකයි මතක. හරි. එහෙනම් අපි හෘදයේ කොටස් ටික අඳුරගත්තා. අපි දැන් මේ හෘදයේ එක එක කොටස් වලින් සිද්ධ වෙන කාර්ය මොකක්ද කියන එක දැනගන්න ඕනේ. හරි. ඒක එක් එක් කොටසේ කාර්ය වෙන වෙනම ලියනවා වෙනුවට මේක හෘදේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන විදිහත් එක්ක ගැලපෙන්න මම වාක්‍ය ටිකක් දෙන්නම්. හරි. පිළිවෙලට ලියා ගන්න. හැබැයි